වස්සාන ධර්ම දේශනා බලන්න පින්වතුනි කර්මයේ විපාකවල තිබෙන භයානකකම. එතකොට දැන් මෙතනදී අපි කල්පනා කරන්නට ඕනේ මොනතරම් කාලයක් ගත වුණත් අපි කොච්චර සමහරක් විට වීරයවන්තව කටයුතු කළත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැන් සමහර උදවිය නම් ඉන්නවා වීරය වඩන්නේ නැතුව ප්‍රතිඵල ඕන කියලා කල්පනා කරන. දැන් සමහර ළමයි අපට හමු වෙනවා පාඩම් හිටින්නේ නැහැ කියලා කියනවා. පාඩම් හිටිනවද නැද්ද කියලා හරියටම බලන්න පාඩම් කරන්න ඕන. පාඩම් කරන්නේ නැතුව පාඩම් හිටින්න විදියක් නැහැනේ. එතකොට පාඩම් කරන්නේ නැතුව හිටින්නේ කියනවා නම් එතන වරදක් තියෙනවා. පාඩම් කරලා බලන්න ඕන. දැන් සාමාන්‍යයෙන් පාඩම් කරලා හිටින්නෙත් නැත්නම් එක පැත්තකින් කර්ම දෝෂයක් වෙන්නත් පුළුවන්. මේ සප්පදාස තෙරුන් වහන්සේට සිදු වුණා වගේ. එතකොට වීරයවන්ත වෙනවා, මහන්සි ඇති කරනවා. එතකොට බලන්න මේ මහන්සි වෙන්න පුළුවන් වුණත් වීරිය උපදව ගන්න පුළුවන් වුණත් කර්මයේ විපාක කියන ඒවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් සප්පදාස තෙරුන් වහන්සේට මුහුණ පාන්න සිදු වුණේ ඒකයි. එතකොට එතනදී තවත් කාරණාවක් පිළිඹු වෙනවා. කොච්චර අපි සිල්වන්ත ජීවිත ගත කළත්, ඒ වගේම මේ පැවිදි ජීවිත ගත කළත් මේ කෙලෙස් ධර්මවලට ඉඩ දුන්නොතින් කුමක්ද සිදු වෙන්නේ? ඒ කෙලෙස් වලට ඉඩ දෙන තරමට අපට සසරේ රැඳී සිටින්නට ලැබෙන කාලය වැඩි වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. දුරුතු පුන් පොහෝ දින වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනා වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මොරටුව කොරළවැල්ල පස්වන පටුමග 76/11 B ලිපිනේ පදිංචි කුමුදු කුමාරී විජේසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනවාරි මාස 17 වන දිනට යෙදෙන චාන්දනී කුමුදු කුමාරී විජේසිංහ මහත්මියගේ 55 වන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ දෙසැම්බර් 19 වන දින ජන්මදිනය සැමරූ දයාබර ස්වාමි පුරුෂයා වන පීලික්ස් ප්‍රනාන්දු මහත්මයාටත් නිදුක් නිරෝගී සුවය සහ ජන්මදින වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පන්නවීසති වස්සානී යතෝ පබ්බජිතෝ අහං අච්චරා සංඝාත මත්තම්පි චේතෝ සන්ති මනජ්ජගං අලද්ධා චිත්තස්සේ කග්ගං කාමරාගේන අද්දිතෝ බාහපග්ගයිහ කන්දන්තෝ විහාරා උපනික්ඛමින් සත්තං වා ආහරිස්සාමි කෝ අත්තෝ ජීවිතේන මේ කතං හි සික්ඛං පච්චක්ඛං කාලං කුබ්බේත මාදිසෝ තදාහං කුරමාදාය මංචකම් හි උපාවිසින් පරිනීතෝ කුරෝ ආසී ධමනින් චෙත්තු මත්තනෝ
තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත තතෝ චිත්තං විමුච්චිමි පස්ස ධම්ම සුධම්මතං තිස්සෝ විජ්ජා අනුපත්තා කතං බුද්ධස්ස ශාසනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, දුරුතු පුර පසළොස්වක පොහෝදා වසාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මොරටුව කොරළවැල්ල පස්වන පටුමගේ 76-11B යන ලිපිනේ පදිංචි චාන්දනී කුමුදු කුමාරි විජේසිංහ මහත්මිය විසින් එතුමිය බලාපොරොත්තු වන පරිදි ජනවාරි මාසේ 17 වන දිනට යෙදෙන චාන්දනී කුමුදු කුමාරි විජේසිංහ මහත්මියගේ 55 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම දෙසැම්බර් මාසේ 19 වන දින ජන්මදිනයේ සමරන්නට යෙදුණු දයාබර ස්වාමි පුරුෂයාණන් වන පීලික්ස් ප්‍රනාන්දු මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නටත් සිදු කරන උතුම් ධර්ම දානමේ පින්කම අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටින තේර ගාථාව තුල අන්තර්ගත වන වටිනා පැහැදිලි කිරීමක්. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සප්පදාස තේර ගාථාව. ඒ කියන්නේ සප්පදාස මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ගාථා. සම්බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයට අනුගතව කටයුතු කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත් උතුමන් වහන්සේලා ඒ සඳහා අනුගමනය කළ ගමන් මාර්ගය, ඒ සඳහා වීරිය උපදවාගත් ආකාරය අපට තේර තේරී ගාථා පරිශීලනය කරනකොට හොඳට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ මහරහතන් වහන්සේලා පිළිබඳව, රහත් තෙරණින් වහන්සේලා පිළිබඳව අධ්‍යයනය කිරීම, ඒ චරිත පිළිබඳව සොයා බැලීම අපි හැමෝටම ධර්මාවබෝධය පිණිසම හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. අපි දැන් බලමු සප්පදාස තෙරුන් වහන්සේ කියන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ කපිලවස්තුපුර, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උපන් පුරය. මේ කපිලවස්තුපුරයේ සුද්ධෝදන මහරජතුමාගේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිය මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා තමයි සප්පදාස තෙරුන් වහන්සේ කියලා ප්‍රසිද්ධ වුණේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමා ඇතුළු තමන් වහන්සේගේ ඥාතීන් වෙනුවෙන් ඒ ඥාතීන්ට ධර්මාවබෝධය ලබා දීම සඳහා උපන් ගමට වැඩම කළ මොහොතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගෙන තුරුණු වියේදී පැවිදි දිවියට පත්වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් තමයි සුද්ධෝදන මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා සප්පදාස තෙරුන් වහන්සේ. උන්වහන්සේ පැවිදි දිවියට පත්වෙලා පින්වතුනි වසර 25ක් ගතවන තුරු එක මොහොතක්වත් චිත්ත සමාධිය ප්‍රගුණ කරගන්න, හිත එක අරමුණකට ගෙනෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. කල්පනා කරනවා මේ වස් ආරම්භ වෙනකොට, මේ වස් පවාරණය සිදුවෙන දිනය වෙනකොට මම කුමන හෝ මාර්ගඵලයක් අවබෝධ කරගත යුතුයි.
හිත එකඟ කරගත යුතුයි, සමාධිය ප්‍රගුණ කළ යුතුයි කියලා කල්පනා කළත් මොනතරම් වීර්යවන්ත වුණත් ඒ ප්‍රතිඵලය ලබා ගන්න අපහසු වෙච්ච හාමුදුරුව කෙනෙක් තමයි සප්පදාස තෙරුන් වහන්සේ කියලා සඳහන් කරන්නේ. මේ සප්පදාස තෙරුන් වහන්සේගේ ගාථාව තුළ අපට පැහැදිලි කරනවා මේ මහරහතන් වහන්සේ ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා කොයි විදිහේ කටයුත්තක්ද සිද්ධ කළේ කියලා. පන්න වීසති වස්සානී යතෝ පබ්බජිතෝ අහං අච්චරා සංඝාත මත්තම්පි චේතෝ සන්ති මනජ්ජගං. සප්පදාස තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා වසර 25ක් ගත වෙන තුරුත් අච්චරා සංඝාත මත්තම්පි සුළු මොහොතක්වත් චේතෝ සන්ති මනජ්ජකං මට හිත සමාධියට ශාන්තියට පත් කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. අලද්ධා චිත්තසේකග්ගං කාමරාගේන අද්දිතෝ බාහා පග්ගයිහ කන්දන්තෝ විහාරා උපනික්ඛමි. මේ කාමරාගයේ ස්වභාවය නිසා විවිධ කෙලෙස් සිතිවිලි වල බරපතලකම නිසා මට හිත එකඟ කරගන්න බැරි වෙච්ච තැන ඒත් එක්ක ඇතිවෙච්ච මහා වේදනාව නිසා මම විහාරයෙන් නික්මුණා බොහෝම වේදනාකාරී මනසකින්. බාහා පග්ගයිහ කන්දන්තෝ විහාරා උපනික්ඛමි. හඬමින් වැළපෙමින් බොහොම වේදනාවකින් එළියට බැස්සා. ඒ එළියට බැස්සේ නිකන් නෙවෙයි. සත්තං වා ආහරිස්සාමි කෝ අත්තෝ ජීවිතේන මේ. උන්වහන්සේ කල්පනා කළා මොකද්ද මේ මගේ ජීවිතයේ තේරුම? පැවිදි දිවියට පත් වෙලා අවුරුදු 25කුත් වෙනවා. තාම මට සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්න පුළුවන්කමක් නැහැ. මොකද්ද මේ මගේ ජීවිතයේ තිබෙන අර්ථය? ඒ නිසා සත්තං වා ආහරිස්සාමි. මම ආයුධයක් අරගෙන මගේ ජීවිතය නැති කරගන්නවා. කතංහි සික්ඛම් පච්චක්ඛං කාලං කුබ්බේතමාදිසෝ. එක්ක මම මේ පැවිද්ද ප්‍රතික්ෂේප කරනවා. ගිහි ජීවිතයට යනවා. ඒත් මම කොහොමද මේ පැවිද්ද ප්‍රතික්ෂේප කරන්නේ? මේකට වරද බුදුහාමුදුරුවන් තුල නෙවෙයි තිබෙන්නේ. ධර්ම රත්නේ වරදක් නොවේ. සංගරුවනේ වරදක් නොවේ. ඒ බව මම හොඳටම දන්නවා. මේ සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේවත් ධර්මයේවත් සංඝරත්නයේවත් අඩුපාඩුවක් වරදක් නිසා නෙවෙයි මට මේ හිත එකඟ කරගන්න බැරි. මොකද හේතුව බොහෝ පිරිස් මගඵල නිවනින් සැනසෙනකොට මට විතරක් බැරි වෙන්නේ මගේ ප්‍රශ්නයක් නිසා මිසක්කා මේ තුන්රුවනේ ගැටලුවක් නිසා නොවේ. ඒ නිසා මට මේ පැවිද්ද ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මං කොහොමද එහෙම කරන්නේ? ඒ නිසා මම සියදිවි නසා ගන්න තීරණය කළා. තදාහං කුරමාදාය මංචකම්හි උපාවිසින් පරිනීතෝ කුරෝ ආසේ ධමනින් චෙත්තු මත්තනෝ. ඔයත් අහලා තියෙනවා මේ සප්පදාස තෙරුන් වහන්සේ ජීවිතේ නැති කරගන්නත් උත්සාහ කරපු අවස්ථා තිබුණා. තමන් වහන්සේට මේ අවුරුදු 25ක් පැවිදි ජීවිතය ගත කළත් එක මොහොතක්වත් හිත එකඟ කරගන්න බැරි වෙච්ච තැන උන්වහන්සේ සියදිවි නසා ගන්න කල්පනා කළා මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි මිය දෙන එක කියලා. දවසක් ජේතවනාරාමේ එක්තරා කුටියකට විසකුරු සර්පයෙක් ඇතුල් වෙලා හිටියා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? මේ විසකුරු සර්පයාව අල්ලලා කලයක දාගෙන කැලෑවකට අරගෙන ගියා නිදහස් කරන්න. මේ කලයේ දාගෙන මේ භික්ෂුන් වහන්සේලා එනකොට සප්පදාස තෙරුන් වහන්සේට හමු වෙනවා මගදී. හමු වුණාට පස්සේ සප්පදාස තෙරුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා ස්වාමීනි මේ කලයකුත් අරගෙන කොහෙද මේ යන්නේ? භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි මේ කුටියට විසකුරු සර්පයෙක් ඇතුල් වෙලා හිටියා. ඒ නිසා මේ විසකුරු සර්පයා දෂ්ට කළොත් නම් එතනින්ම මිනිස්සයා ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ නිසා මේ භයානක සර්පයාව අපි මේ කලයට දාගෙන කැලෑවට ගිහිල්ලා ජන ශූන්‍ය තැනකට ගිහිල්ලා අතහරින්නයි මේ අරන් යන්නේ.
සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කළා මට හොඳම වෙලාව මේ හම්බෙලා තියෙන්නේ සියදිවි නසා ගන්න. මම මේ සර්පයාව ඉවත් කරනවා කියලා ගන්න ඕන අතට. ඉතින් සප්පදාස තෙරුන් වහන්සේ මොකද කළේ? අර භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා ස්වාමීනි කෝ දෙන්න ඔය කලය මම මේ විසකුරු සර්පයාව මුදවන්න, නිදහස් කරන්න. ජන ශූන්‍ය තැනකට ගිහිල්ලා අතහරින්න. කෝ දෙන්න කියලා කලය ඉල්ලගත්තා. කලේ ඉල්ලගෙන එක්තරා තැනකට ගිහිල්ලා සප්පදාස තෙරුන් වහන්සේ මොකද කළේ? කලයට අත දැම්මා. අත දාලා දැන් මේ සර්පයා එහාට කරකවනවා, මෙහෙට කරකවනවා, හිසට තට්ටු කරනවා මේ දෂ්ට කරවා ගැනීමේ අදහසින්. හැබැයි කොච්චර මේ සර්පයාගේ ඇඟේ අත දැවටුණත් එහාට මෙහාට කැරකෙව්වත් හිසට තද කිරීමක් කළත් මේ විසකුරු සර්පයා මේ ස්වාමින් වහන්සේට දෂ්ට කළේ නැහැ. දෂ්ට කළේ නැති නිසා සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කළා මේ භික්ෂුන් වහන්සේලා විසකුරු සර්පයෙක් කියලා අරන් ඇවිල්ලා තියෙන ගැරන්ඩියෙක්ද කොහෙද? මේක මේ විසකුරු සර්පයෙක් වෙන්න බෑ. මේ ගැරන්ඩියෙක් කියලා අර කලේ හිටපු සර්පයාවත් නිදහස් කළා. නිදහස් කරලා විහාරස්ථානයට වැඩම කරලා අර කලේ අරගෙන ආපු භික්ෂුන් වහන්සේලාට සප්පදාස තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ වහන්සේලා අර කලේ දාගෙන ගිය විසකුරු සර්පයෙක් නෙවෙයි ගැරන්ඩියෙක්. මම අත දාලත් බැලුවා ඒත් දෂ්ට කළේ නැහැ. අන්න එහෙම ප්‍රකාශ කළාම මේ භික්ෂුන් වහන්සේලා ගිහිලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා මේ ප්‍රවෘත්තිය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ එක්තරා කුටියකට විසකුරු සර්පයෙක් ඇතුල් වෙලා හිටියා. ජීවිත හානියක් වෙයි කියන බිය නිසා මේ සර්පයාව අල්ලගෙන කලයක දාගෙන අපි අරගෙන යනකොට අපට මහමගදී මේ ස්වාමින් වහන්සේ හමු වුණා. උන්වහන්සේ ඒ කලයේ අරගත්ත සර්පයාව ඉවත් කරන්නම් කියලා. හැබැයි ඉවත් කරලා ඇවිල්ලා අපට කියනවා ඒ විසකුරු සර්පයෙක් නෙවෙයි ගැරන්ඩියෙක් කියලා. ස්වාමීනි ඒ විසකුරු සර්පයෙක්මයි. එනමුත් මේ ස්වාමින් වහන්සේ මේ කලයට අත දාලා කරකවලා හිසට තද කිරීමක් කරලා බලලා තියනවා දෂ්ට කරයිද කියලා. ඇයි බුදුහාමුදුරුවනේ මේ තෙරුන් වහන්සේට මේ සර්පයා දෂ්ට නොකළේ? බලපුවාම පින්වතුනි එක්තරා භවයක මේ සර්පයා මේ භික්ෂූන් වහන්සේගේ කීකරු සේවකයෙක් හැටියට කාලය ගත කරලා තිබෙනවා. ඒ නිසා මේ භවයේදී අර අත දානකොටත් ස්වාමියාගේ උණුසුම මේ සේවකයාට ලැබුණා. ඔය ඒ හේතුව නිසාම තමයි සප්පදාස, සප්ප කියන්නේ සර්පයා කියන අදහසනේ. එතකොට මේ කීකරු 16ක් බඳු සර්පෙක් සහිතව හිටපු නිසා තමයි සප්පදාස කියලා කියන්නේ. ඒ නම වැටුනේ එතනින්. ඉතින් ඒ විදියට ජීවිතය නැති කරගන්න උත්සාහ කරපු තෙරුන් වහන්සේ නම. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අවස්ථාව හරියාකාරව ඉටු නොවුණු නිසා, සියදිවි නසා ගන්නට බැරි වෙච්ච නිසා මේ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? තදාහං කුරමාදාය මංච කම්හි උපාවිසින් පරිනීතෝ කුරෝ ආසී ධමනින් චෙත්තුමත්වනෝ. කල්පනා කළා මම ගිහිල්ලා මගේ ජීවිතේ නැති කරගන්නවා දැලිපිහියෙන් බෙල්ල කපාගෙන. ඉතින් එහෙම කියලා හිතාගෙන තමන්ගේ කුටියට වැඩම කරලා ඇඳේ සැතපිලා දැලිපිහි අතට අරගත්තා මේ ගෙලසිඳ ගැනීමේ අදහසින්. අන්න ඒ මොහොතේදී තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත. ආන්නී වෙලාවේ මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ ලෝකේ යථාර්ථය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණා. ආදීනවෝ පාතුරහු ආදීනවය පිළිබඳව තේරුම් ගන්න පටන් ගත්තා. අන්න ඒ තුලින් මට සැනසෙන්න පුළුවන්කම ලැබුණා. තතෝ චිත්තං විමුච්චි මේ පස්ස ධම්ම සුධම්මතං තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතම් බුද්ධස්ස ශාසනං. ඒ යෝනිසෝ මනසිකාරය මට ඇති වෙච්ච නිසා මේ ලෝකී යථාර්ථය මට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. සියලු ක්ලේශයන්ගෙන් මගේ සිත ඉවත් වුණා. පිරිසිදු සිතක් ඇති වුණා. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. බලන්න මේ ධර්මයේ තිබෙන වටිනකම. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුගතව කටයුතු කරලා බුදුහාමුදුරන්ගේ අනුශාසනාව ඉටු කළා.
මෙන්න මේ ප්‍රකාශය සප්පදාස තෙරුන් වහන්සේ සිදු කරනවා. මේ සප්පදාස තේරගාථාව තුළින් අපේ ජීවිතයට ගන්න තිබෙන වටිනා කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි බලන්න, පැවිදි දිවියට පත්වෙලා අවුරුදු 25ක් යනකම් සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්න බැරි වුණා. හැබැයි අවුරුදු 25ක් තිස්සේ කරගන්න බැරි වෙච්ච දේ එක මොහොතකදී කරගන්න පුළුවන් වුණා. අන්න එතනින් අපට දෙනව වටිනා පාඩමක්. ඒ තමයි සමහරක් විට තමන්ගේ පෙර කරපු කර්මයක විපාක හැටියට දියුණු වෙන්න කොච්චර උත්සාහ කළත් දියුණු නොවෙනව වෙන්න පුළුවන්. සමහරක් විට මොනතරම් උනන්දු ඇති කරගෙන දියුණු වෙන්න කටයුතු කරන්න හැදුවත් සමහරක් විට ඒක සිදු නොවෙන්න පුළුවන්. කර්මයේ විපාක දැන් එක පැත්තකින් කල්පනා කරනකොට මේ සප්පදාස තෙරුන් වහන්සේට අවුරුදු 25ක් යනකම් කොච්චර වීරයවන්තව කටයුතු කළත්, කොච්චර වමනාවෙන් කටයුතු කළත් ධර්මාවබෝධය ලබා ගන්න බැරි වුණෙත් එක්තරා කර්මයක විපාක හැටියට. ඒ කර්මයක් විස්තර කරලා තිබෙනවා කාශ්‍යප බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මේ. ඒ කියන්නේ කාශ්‍යප බුදුහාමුදුරන් කාලෙත් පැවිදි ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් සප්පදාස තෙරුන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි දිවියටපත් වෙලා පැවිද්දෙක් හැටියට භික්ෂුවක් හැටියට කාලය ගත කරනකොට එක්තරා දවසක් තමන් සමගම එක්ව පිළිවෙත් පුරපු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් හිතේ කලකිරීමක් ඇති වෙලා සිවුරු ඇරලා යන්න තීරණය කරලා හිටියා. ඉතින් මේ සප්පදාස තෙරුන් වහන්සේට එදා මේ භික්ෂූන් වහන්සේ උපවැදි වෙන්නයි මේ හදන්නේ, සිවුරු ඇරලා යන්නයි මේ හදන්නේ, යන්න දෙන්න හොඳ නැහැ, මේ ශාසනය මොනතරම් වටිනවද, මේ තුල රඳවා ගත යුතුයි කියලා අර සිවුරු ඇරලා යන්න හිතාගෙන හිටපු භික්ෂූන් වහන්සේට පැවිදි ජීවිතයේ තිබෙන වටිනකම ගැන පැහැදිලි කරලා දීලා උන්වහන්සේව රඳවා ගත්තා. උන්වහන්සේව රඳව ගත්තා. සිවුරු ඇරලා යන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් මේ සප්පදාස තෙරුන් වහන්සේ දවසක් ඒ භික්ෂූන් වහන්සේගේ කුටියට වැඩම කරපු වෙලාවේ ඒ සිවුරු ඇරලා යන්න හිතාගෙන හිටපු භික්ෂූන් වහන්සේ සප්පදාස තෙරුන් වහන්සේට මේ කාශ්‍යප බුදුහාඳුරන් කාලේ සප්පදාස තෙරුන් වහන්සේට ප්‍රකාශ කළා මේ මහා පිරිකර ගොඩක් පෙන්නලා, අනේ ස්වාමීනි මම සිවුරු ඇරලා යන්නනේ හිටියේ. මේ සිවුරු ඇරලා යනකොට මං හිතාගෙන හිටියේ මේ පිරිකර ආදී මේ සියලු දේවල් ඔබ වහන්සේට දීලා යන්න. ඔබ වහන්සේට මේ ඔක්කොම ටික දෙන්න තමයි මං හිතාගෙන හිටියේ. දීලා තමයි මං මේ සිවුරු හැරලා ගෙදර යන්න හිතාගෙන හිටියේ. දැන් ඉතින් ඔබ වහන්සේ මගේ මහානකම රැක්ක බොහොම පිං කියලා පින් දුන්නා. අන්න ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේට මේ කාශ්‍යප බුදුහාඳුරන් කාලේ සප්පදාස තෙරුන් වහන්සේ උන්වහන්සේගේ හිතේ ලෝභය ඇති වුණා. අනේ හපොයි මං කරගත්ත මෝඩකමක්, මේ මිනිස්සයා සිවුරු ඇරලා ගියා නම් මේ පිරිකර ඔක්කොම මටනේ හම්බෙන්නේ කියලා ඒ පිරිකර පිළිබඳව ආසාවක් ලෝභකමක් ඇති වුණා. ඒ ආසාව ලෝභකම ඇති වෙච්ච මොහොතේ පටන් මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? අර උපවැදි වෙන්න හිතාගෙන හිටපු, එනමුත් තමන්ගේ වචනය නිසා පැවිදි දිවිය තුල රැකුණු මේ භික්ෂුන් වහන්සේට එතෙන් පටන් ගිහි ජීවිතයේ තිබෙන වටිනකම ගැන, ගිහි ජීවිතයේ තිබෙන තෘප්තිමත් බව ගැන අර උපවැදි වීම පිණිස හේතු වන විදියට කියන්න පටන් ගත්තා. උන්වහන්සේට මතක් කළා මේ මම මේ පැවිදි ජීවිතේ ඉන්න කියලා කිව්වේ නිකන් මීට වඩා කොච්චර හොඳද ගිහි ජීවිතේ. එතකොට උපවැදි කරන්න අදහස ඇති වුණේ අර පිරිකර ගොඩ Tamanට ලැබෙන බව දැනගෙන. ඉතින් අන්න ඒ කරපු පාප කර්මේ අර භික්ෂුන් වහන්සේ නමකගේ හිතේ ශාසනය පිළිබඳව ප්‍රසාදය ඇති කළා වගේම ඒ ප්‍රසාදය නැති කිරීම සඳහා කතා කළ නිසා ඒකේ විපාකයේ හැටියට පැවිදි දිවියටපත් වෙලා වසර 25ක් ගතවන තුරුත් උන්වහන්සේට සිත එක අරමුණකට ගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ තරම් බලන්න පින්වතුනි කර්මයේ විපාකවල තිබෙන භයානකකම. එතකොට දැන් මෙතනදී අපි කල්පනා කරන්නට ඕනේ මොනතරම් කාලයක් ගත වුණත් අපි කොච්චර සමහරක් විට වීරයවන්තව කටයුතු කළත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැන් සමහර උදවිය නම් ඉන්නවා වීරය වඩන්නේ නැතුව ප්‍රතිඵල ඕන කියලා කල්පනා කරන.
දැන් සමහර ළමයි අපට හමු වෙනවා පාඩම් හිටින්නේ නැහැ කියලා කියනවා. පාඩම් හිටිනවද නැද්ද කියලා හරියටම බලන්න පාඩම් කරන්න ඕන. පාඩම් කරන්නේ නැතුව පාඩම් හිටින්න විදියක් නැහැනේ. එතකොට පාඩම් කරන්නේ නැතුව හිටින්නේ කියනවා නම් එතන වරදක් තියෙනවා. පාඩම් කරලා බලන්න ඕන. දැන් සාමාන්‍යයෙන් පාඩම් කරලා හිටින්නෙත් නැත්නම් එක පැත්තකින් කර්ම දෝෂයක් වෙන්නත් පුළුවන්. මේ සප්පදාස තෙරුන් වහන්සේට සිදු වුණා වගේ. එතකොට වීරයවන්ත වෙනවා, මහන්සි ඇති කරනවා. එතකොට බලන්න මේ මහන්සි වෙන්න පුළුවන් වුණත්, වීරිය උපදව ගන්න පුළුවන් වුණත් කර්මයේ විපාක කියන ඒවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් සප්පදාස තෙරුන් වහන්සේට මුහුණ පාන්න සිදු වුණේ ඒකයි. එතකොට දැන් විවිධ හේතුන් නිසා, කිලිටි සිතිවිලි නිසා, කාමයට බර වෙච්ච නිසා, මේ කෙලෙස් සිතිවිලි නිසා අවුරුදු 25ක් තිස්සේ සිත එක අරමුණකට ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. එතකොට එතනදී තවත් කාරණාවක් පිළිඹු වෙනවා. කොච්චර අපි සිල්වන්ත ජීවිත ගත කළත්, ඒ වගේම මේ පැවිදි ජීවිත ගත කළත්, මේ කෙලෙස් ධර්මවලට ඉඩ දුන්නොතින් කුමක්ද සිදු වෙන්නේ? ඒ කෙලෙස් වලට ඉඩ දෙන තරමට අපට සසරේ රැඳී සිටින්නට ලැබෙන කාලය වැඩි වෙනවා. ඒ නිසා මේ කාමයට බරව කාමයේ පෝෂණය කර යන්න හොඳ නැහැ. කාමයේ පෝෂණය කර යන තරමට සසරේ තව තවත් හිරවීමක් තමයි වෙන්නේ. මොකද මේ තණ්හාව කියලා කියන්නේ අතිශයින් වර්ධනය වෙන එකක්. බුදුහාමුදුරෝ උපමාවලින් පෙන්නවා මේ තණ්හාව හරියට මාළුවා වැල වගේ කියලා. මාළුවා වැල කියන්නේ මොන වැලක්ද? මාළුවා වැල කියලා කියන්නේ පින්වතුනි ඔය හිමාලයේ මහ රූක්ෂ ගස්, දෙවන්ත ගස් වනසන වැලක්. ඒ වෘක්ෂ ගස්, මේ විශාල ගස් යට මේ මාළුවා ඇට වැටුණට පස්සේ ටික සාධක ලැබෙනකොට, හිරු එළිය වැටෙනකොට, වාතය වැටෙනකොට, වතුර වැටෙනකොට මොකද වෙන්නේ? මේ මාළුවා වැල රෝපණය වෙනවා. රෝපණය වෙලා අර විශාල ගස් වල එතිලා ඒ ගස් බදාගෙන හැදෙනවා. එතකොට මේ වැල ගහ පුරාම හැදීගෙන යනවා. මේ මාළුවා වැලේ මේ පත්‍ර පිළිබඳව කල්පනා කළොත්, කොළ ගැන කල්පනා කළොත් කෝප්ප වගේ කොළ. එතකොට වැස්සක් වැස්සහම එහෙම මේ පත්‍රවල වතුර හිර වෙලා තියෙනවා, හිටිනවා. මහා බරක්. එතකොට කෝප්ප වගේ පත්‍ර තියෙන වැලක් මේ. අර දැවැන්ත වෘක්ෂ බදාගෙන වට කරගෙන මහා කොළ ගොඩක් එක්ක මේ වැල ඇදීගෙන යනකොට අර මේ වතුර වැටිලා ඒ පත්‍රවල වතුර පිරෙනකොට ඒ බර වැඩි වෙනවා. බර වැඩි වුණාම ඒ ගස් පෙරලෙනවා. ඒ ගස් විනාශ වෙලා යනවා. මාළුවා වැල එතිච්ච ගහක් විනාශ වෙලා යනවා. එතකොට එතෙන්න ඉඩ දුන්නු ගහම වනසන වැලක් තමයි මාළුවා වැල කියලා කියන්නේ. ඔය විවිධ තැන්වල සඳහන් වෙනවා මේ වෘක්ෂ දේවතාවෝ පිළිබඳව. රුක් දෙයියෝ කියලා කියන්නේ වෘක්ෂ ආශ්‍රය කරගෙන දෙවිවරු ඉන්නවා. ඉතින් මේ මාළුවා ඇටයක් එහෙම තමන් අරගෙන ඉන්න වෘක්ෂයේ පාමුලට වැටිලා තියෙනවා දැක්කහම මේ වෘක්ෂ දේවතාවෝ තැතිගැන්මට බියවීමටපත් වෙනවලු. ඒ තරම් භයානකයි මේ මාළුවා වැල. ඉතින් ඒ දෙවිවරු කල්පනා කරනවලු එක්ක සතෙක්වත් මේක ගිලින්න ඕන, එහෙම නැත්නම් කාගේ හරි පාපහරකට අහුවෙලා මේක වීසි වෙලා යන්න ඕන. අනේ මේ ගහ පාමුල තිබෙන මේ මාළුවා ඇටේ විනාශ වෙලා යන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවලු. ඒ තරම් බයයි. මොකද හේතුව තමන්ගේ වාසභූමිය නැති වෙනවා. හැදුනොත් මාළුවා වැලක් ගහක් ආශ්‍රය කරගෙන ඒ ගහේ විනාශය තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ තණ්හාව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මාළුවා වැල වගේ කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි මෙන්න මේ තණ්හාවේ වර්ධනය නිසා මේ ටිකෙන් ටික පෝෂණය වෙන ස්වභාවයක් තියෙනවා මේ තණ්හාවේ. දැන් අපි දන්නවා මේ ලෝකයට ළමෙක් බිහි වෙනකොට උපදිනකොටම අපට පේන්නේ නැහැ මේ ළමයා කෙලෙස් වලින් පිරීලා ඉන්නේ කියලා. එතකොට ඒ වෙලාවල් වලදී ඒ ළමයාගේ හිතේ තියෙන කෙලෙස් අප්‍රකටව ප්‍රසිද්ධ නැතුව තියෙන්නේ, අනුසය වශයෙන් තියෙන්නේ. එතකොට දැන් පුංචි ළමයෙක් දැක්කම අපට මේ ළමයාගේ හිතේ කෙලෙස් තියෙනවා කියලා පේන්නේ, හරි පිරිසිදු බවක් පේන්නේ. හැබැයි කෙලෙස් නැත්තම් උපදින්නෙත් නැහැ. කෙලෙස් තියෙන නිසාම තමයි උත්පත්තිය ලබන්නේ. එතකොට මෙන්න මේ කාලයාගේ ගතවීමත් එක්ක
අහන්න ලැබෙන දේවල්, දකින්න ලැබෙන දේවල්, ඊළඟට සම්බන්ධ වෙන දේවල් එන්න වැඩි වියටපත් වෙනකොට, සමාජය ඇසුරු කරනකොට, යාළුවෝ ඇසුරු කරනකොට, විවිධ පුද්ගලයෝ ඇසුරු කරනකොට අර බීජයක් රෝපණය වෙන්න අවශ්‍ය කරන වාතය, ඊළඟට හිරු එළිය, ඊළඟට ජලය, පොහොර වැටෙන තරමට මේ බීජය රෝපණය වෙලා මහා වෘක්ෂයක් වගේ වැඩෙනවා වගේ මේ තණ්හාවත් එහෙමයි. එන්න පෝෂණය වෙනවා. මේ තණ්හාව එන්න දුර්වල වෙන්න එන්න ශක්තිමත් වෙනවා. ජීරයන්තේ ජීරතා කේසා දන්තා ජීරයන්තේ ජීරතා චක්ෂුශෝත්‍රේච ජීරයන්තේ තෘෂ්ණයිකා තරුණායතේ. එතකොට දැන් ජීරයන්තේ ජීරතා කේසා කෙස් දිරලා හැලිලා යනවා. දන්තා ජීරයන්තේ ජීරතා දත් දිරලා හැලිලා යනවා. චක්ෂු ශෝත්‍රේච ජීරයන්තේ චක්ෂු කිව්වේ ඇස් වලට, ශෝත්‍ර කිව්වේ කන් වලට. එතකොට මේ ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මිනිස්සු වයසට යනවා, දුර්වල වෙනවා. හැබැයි තෘෂ්ණයිකා තරුණායත එකම තණ්හාව තරුණයි. එතකොට බලන්න මේ මැරෙන්න ලං වුණත් තණ්හාව තරුණයි. අපි කොච්චර දුර්වල වුණත් තණ්හාව තරුණයි. ඒ නිසාම තමයි මේ සංසාර ගමන පුරාම තරුණ විදියට සසරේ රැඳී සිටිනවා මේ තණ්හාව නිසා. උපමාවලින් පෙන්නලා තියෙනවා හරියට මේ වඳුරා අත්ෙන් අත්තට පැන පැන යනවා වගේ අපිත් භවයෙන් භවයට පැන පැන යනවා. වඳුරට ගස්වල ඉන්න බෑ අත්තක් අල්ල ගන්න නැතුව. ඉතින් මේ වඳුරා මොකද කරන්නේ? අත්ෙන් අත්තට පැන පැනන යන්නේ. අන්න ඒ වගේ මේ තණ්හා සහිත සත්වයා සංසාර ගමන තුල මේ භවයෙන් තව භවයකට, ඒ භවයෙන් තව භවයකට පැන පැන දුවන ගතියක් තියෙනවා. ඉතින් මේ තණ්හාව නම් වූ මාළුවා වැල පෝෂණය කරගන්න එපා කියනවා. එතකොට වෙන්නේ මොකක්ද? මේ ගහෙන් ගහට පැන පැන යන වඳුරා වාගේ භවයෙන් භවයට පැන පැන ඉඳ වෙනවා. ඒ වගේම තමයි මේ තණ්හාව නිසා විවිධ ක්ලේශයන් බොහොම ඉක්මනින් වර්ධනය වෙනවා. හරියට බෙරු තන වගේ. මේත් අහලා ඇති බෙරු තන කියලා. ඒ කියන්නේ බොහොම ඉක්මනින් හැදෙන තන වර්ගයක්. බොහොම ඉක්මනින් හැදෙන තන වර්ගයක්. අන්න ඒ වගේ භාවිතා නොකල සිතක් නම් තිබෙන්නේ. අයෝනිසෝ මනසිකාරය ප්‍රගුණ කරන සිතක් නම් තිබෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ යථාර්ථය පිළිබඳව තේරුම් නොගත්ත, මේ ලෝකේ අපි හැමෝම දැනගත යුතු දෙයක් තිබෙනවානේ. බුදුහාඳුර දේශනා කළේ අභිඤ්ඤයේසු ධම්මේසු. මේ ලෝකේ දැනගත යුතු ධර්මයක් තිබෙනවා. අන්න ඒ ධර්මය අභිඤ්ඤා සිද්ධි, දැනගත්තනම් 이르දියක්. එතකොට මොකක්ද මේ ලෝකේ දැනගත යුතු දේ? ඒ තමයි සතර පරමාර්ථ ධර්ම ගැන. තත්ථවුත්තාබි ධම්මට්ඨ චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමීති සබ්බදා. එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මෙන්න මේවට කියන සතර පරමාර්ථ ධර්ම කියලා. මෙන්න මේ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව නොදන්න කෙනෙක් නම් ඒ කෙනා අර සංසාර ගමන තුල රැඳී සිටිනවා. ඒ කෙනාගේ තණ්හාව පෝෂණය වෙනවා. ඒ නිසා විවිධ ක්ලේශයන් පෝෂණය වෙනවා. හරියට බෙරු තන වගේ ඉක්මනටම හැදෙනවා. එතකොට මේ සංසාරේ අපි දැනගත යුතු ධර්මයේ දැනගෙන භාවිතා කරපු හිතක් නම් තිබෙන්නේ. යෝනිසෝ මනසිකාර්ය ඇති කරගත්තා නම් සප්පදාස තෙරුන් වහන්සේ වගේ. තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජත. මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ඒ කියන්නේ මේ ලෝකේ දැනගත යුතු දේ දැනගන්න පුළුවන්කම ලැබුණා. දැන් බලන්න පින්වතුනි, මේ ලෝකේ දැනගත යුතු දේ කියලා කියන්නේ මේ අපට පේන දේ ඇතුලේ තියෙන ගැඹුරක් තියෙනවා. දැන් ඔය සතර පරමාර්ථ ධර්ම සහිත කොටසටනේ කියන්නේ අභිධර්මය කියලා. ඇයි මේ අභිධර්ම කියලා කියන්නේ? අභි කියන්නේ ගැඹුරුයි කියන එකනේ. එතකොට අභිධම්ම කියන්නේ ගැඹුරු ධර්මයක්. එතකොට ගැඹුරු ධර්මයේ කියලා කියන්නේ තේරුම් ගන්න බෑ කියන එකම නෙවෙයි. යම්කිසි පෙනෙන දෙයක ඇතුළත ගැඹුර ස්වභාවය පෙන්눔 කරන දේශනාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්නට පුළුවනි. සම්මුති දේශනාව සහ පරමත්ත දේශනාව කියලා. සම්මුති දේශනාව කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ ලෝක විවහාරය තුල ඉඳගෙන සිදු කරපු දේශනා. ලෝක විවහාරය කියන්නේ ලෝකයා පාවිච්චි කරන වචන, ලෝකයා පාවිච්චි කරන විදිය, ලෝක සම්මුතිය, ලෝකයා එකඟ වෙච්ච තැන ඉඳලා සිදු කරපු දේශනා. එතකොට පරමත්ත දේශනාව හඳුන්වලා දීලා තියෙන්නේ ලෝක විවහාරයෙන් ඉක්මවා ගිහිල්ලා සිදු කරපු දේශනා. එතකොට මේ
ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පෙන්නපු කාරණයි. කියන්නේ මේ අපට පෙනෙන ලෝකයේ ඇතුළත ස්වභාවය. ඒ කියන්නේ මේ පේන දේ ඇතුලේ කොහොම තත්වයක්ද තියෙන්නේ කියන එක පෙන්නපු කොටස තමයි පරමත්ත දේශනාව. එහෙම නැත්නම් ලෝක විවහාරයෙන් ඉක්මවා ගිහිල්ලා සිදු කරපු දේශනාව. එහෙම නැත්නම් අභිධර්ම දේශනාව කියලා සඳහන් කරන්නේ. දැන් ඔය අභිධර්මයේ හරියට පරිශීලනය කරන කෙනෙකුට තමයි මේ පෙනෙන දේ තුල තිබෙන ගැඹුරු දකින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගෙයක් හදලා තියෙනකොට මේ සම්පූර්ණ කරලා තියෙන ගේ දැක්කයි කියලා අපට යථාර්ථය තේරෙන්නේ නැහැ. ඒ gedara ඇතුලේ තියෙන ගැඹුර තේරෙන්නේ නැහැ. දැන් බලන්න මේ ඒක තේරුම් ගන්න නම් මේ විභජනය කරන්න ඕන. විභජනය කරනවා කියන්නේ බෙදන්න ඕන, වෙන් කරන්න ඕන. එතකොට මේ කොටස් වශයෙන් වෙන් කරපු තැන තමයි අපට මේකේ යථාර්ථය පේන්න ගන්නෙ. දැන් බලන්න හිස් ඉඩමක් අරගන්නවා. මිල දීලා ගන්නවා හිස් ඉඩමක්. හිස් ඉඩමක් අරගෙන අපි මොකද කරන්නේ? ප්ලෑන් එකක් අඳිනවා. කොයි වගේ ගෙයක්ද මං හදන්නේ? ඊළඟට ප්ලෑන් එකට අදාළ ගොඩනැගිල්ල හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ඉඩමට ගෙනල්ලා දාගන්නවා. එක ලොරියක් එනවා සිමෙන්ති බානවා, තව ලොරියක් එනවා වැලි බානවා, තව ලොරියක් එනවා කළු ගල් බානවා. ඊළඟට බාසු නැහැල ටික එනවා, උදුළු ගන්නවා, පොළව හාරනවා, ගල් ටික තියනවා, සිමෙන්ති ටික දානවා. ඊළඟට ටිකෙන් ටික හදාගෙන යනවා. ඔය ටිකෙන් ටික හදාගෙන යනකොට කවුරු හරි ඔබට කතා කරලා ඇහුවොත් අපි මේ ගෙවල් පැත්තේ ඉන්නයි හිතාගෙන ඉන්නේ කියලා ඔබ මොකද දෙන්නේ? උත්තර හැටියට මොකද්ද දෙන්නේ? ඔබ දෙන උත්තරය තමයි දැම්ම එන්න එපා අපි ගේ හදාගෙන යන ගමන්. ඇයි මේ එන්න එපා කියන්නේ? එන්න එපා කියන්නේ දකින්න ලස්සනක් නැහැ. හදාගෙන යන ගෙයක් දිහා බලාගෙන ඉන්නකොට අප්‍රසන්නයිනේ. අපායක් වගේ. එක පැත්තක වැලි ගොඩ ගහලා, තව පැත්තක ගඩොල් ගොඩ ගහලා, තව පැත්තක කළු ගල් ගොඩ ගහලා, මේ වගේ මේ ගොඩ ගහලා අපායක ස්වරූපයක් තියෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන කෑලි ටික එහෙන් මෙහෙන් ගෙනාපු කෑලි ටික එකට එකතු කරලා මිශ්‍ර කරලා වතුර දාලා කලවම් කරලා ටිකෙන් ටික හදාගෙන ගිහිල්ලා ඊට පස්සේ තීන්ත ටිකක් ගාලා ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ නම් අපි බැනර් ගගහ එන්න කියනවා. එන්න අපේ ගෙදර බැවිල්ලා බලන්න. ඊළඟට මොකද කරන්න පුළුවන්? ඕන්නම් එළියට ගිහිල්ලා පුටුවක් තියාගෙන පැය 24 වුණත් හදපු ලස්සන ගේ දිහා බලාගෙන ඉන්න පුළුවන්. අර ගෙඩි පිටින් දකින්නකොට අපිට පිළිකුලක් එන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක බෙද දකින්න. අභිධර්මයට අනුව දකින්නවා නම් ඒ කෙනාට පේනවා මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල්. දැන් අපි තවත් උදාහරණයක් ඇටියට ගත්තොත් ලස්සන ගෑනු ළමෙක් හරි නැත්නම් පිරිමි ළමෙක් දිහා බලාගෙන ඉන්නකොට මේ සම්පූර්ණයෙන් රූපයක් දිහා බලාගෙන ඉන්නකොට පිළිකුල ඇති වෙන්නේ නැහැ, ආසාව ඇති වෙනවා, රාගය ඇති වෙනවා. දැන් රූපයක් දිහා බලාගෙන ඉන්නකොට මේ එතනදී එකපාරටම පිළිකුල මතුවෙන්නේ නැහැ. ආසාව ඇති වෙන්නේ හරි ලස්සන ගෑනු ළමෙක්, හරි ලස්සන පිරිමි ළමෙක් කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගෑනු ළමෙක් නැත්නම් ලස්සන පිරිමි ළමෙක් කියලා අල්ලගන්න නැතුව ඒ එකතු වෙච්ච කොටස් ටික වෙන් කර දකින්න. දැන් අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි මිජ්ජම් වක්කං හදයන් යකනං කිලෝමකං යනාදි වශයෙන් මේ ශරීරයේ තියෙන එකින් එක කොටසින් කොටස මෙනෙහි කරන්න කිව්වා. දැන් මේ පැවිදි දිවියටපත් වෙන්න බලාපොරොත්තු ඉන්න කුලදරුවෙකුට ප්‍රථම කොට කෙස් ටික කපලා ඉවර වෙලා අතට දීලා කියන්නේ තචපංචක කර්මස්ථාන වඩන්න කියලා. ඒ කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා කියලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ එකින් එක බලන්න. දැන් ගෑනු ළමයේගේ හිසේ කොණ්ඩේ කෙස් ටික තියෙන තාක්කල් ලස්සනයි. තීන්ත ටිකකුත් ගාගෙන බොහොම රත්තරන් පාටින් ගාලා එහෙම තියාගෙන ඉන්නකන් දකින්නකොට රාගය ඇති වෙනවා. ආසාව ඇති වෙනවා. හැබැයි වෙනම ඔය මේ රාගය ඇති වෙන්න හේතු වෙච්ච සමහරගෙන ලස්සන කොණ්ඩයක් එයාට තියෙන, ලස්සන කෙස් කලඹක් එයාට තියෙන්නේ. බලන් දෙපේ කොණ්ඩේ හදලා තියෙන විදිය. ඒ හදලා තියෙන ලස්සනයි කියලා අල්ලගත්ත කොණ්ඩයෙන් එක කෙස් ගහක්
එක කෙස් ගහක් ඔය පාට කරපු කෙස් ගහක් හරි තමන්ගේ බත් පිඟානට වැටිලා තිබ්බොත් මොකද වෙන්නේ? මොන තරම් පිළිකුලක් ඇති වෙනවද? එතකොට ඔළුවේ තියෙනකන් රාගය ඇති වෙන්න හේතු වෙච්ච කෙස් ගහක් පිඟානේ වෙනම දැක්ක ගමන් පිළිකුල එනවා. දත් ටික පොලිමට තියෙනකොට hina වෙනකොට ලස්සන දත් පෙලක්. සමහර අය ඉන්නවා ඒ කොටස් වලට තමයි ආස කරලා තිබෙන්නේ. මං එයාගේ hinaවටයි කැමති. දැන් ඔය ලස්සනට hina වෙන ඔබ බැඳිලා ඉන්න ඇලිලා තියෙන ඔබ ආස කරන සිනහවල් වලින් යුක්ත අයගේ එක දතක් හරි ගැලවිලා බත් පිඟානට වැටලා තිබුණා නම් දත වෙනම දකින්නකොට මොකක්ද ඇති වෙන්නේ? අනේ අර ලස්සන දත් පෙලේ එක දතක් නෙමේ කියලා රාගය ඇති වෙනවද? නෑ, පිළිකුලක් මතුවෙන්නේ. ඊළඟට බලන්නකො මේ නියපොතු ටික ඇඟිලි වලට මේ එකතු වෙලා තියෙන තාක්කල් පාට ගාලා තරු අලවල තියෙන තාක්කල් හරි ලස්සනයි. ඒව පාට කරලා මේ ඇඟිලි වල තියෙනකන් හොඳයි. ඔය තරු සහිත පාට කරපු නියපොතු කෑල්ලක්වත් පිඟානට වැටලා තිබුණා නම් වෙනම දකින්න නියපොතු කෑල්ල දැක්ක ගමන් පිළිකුල ඇති වෙනවා. එතකොට මේවා එකට එකතු වෙලා ගොඩ ගැහිලා තියෙන දේවල් දැක්කහම ඒ තුලින් පිළිකුල මතුවෙන්නේ නැහැ. හැබැයි මේක වෙන්කොට දකින්න පුළුවන් නම් වෙන්කොට දකින්නවා කියලා මිනිසුන්ව කෑලි ගලවන්න යන්න ඕනේ. ගෙවල් කෑලි කරන්න යන්න ඕනේ. හිතින් කරන්න පුළුවන්. එතකොට ඒකට තමයි කියන්නේ මේ බෙද බෙදා දකින්නවා කියලා. අභිධර්මයේ තුලින් ගන්නන්නේ එහෙම කාරණා. ඒ කියන්නේ මේ අපට පෙනෙන දේ තුල තිබෙන ඇතුළත ස්වභාවය කුමක්ද කියන එක වටහා දීමේ කටයුත්තක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ අභිධර්මයේ පිළිබඳව පරිශීලනය කරනවා නම් මේ සිත පිළිබඳව, චෛතසික පිළිබඳව, රූපය පිළිබඳව, නිවන පිළිබඳව ගැඹුර කල්පනා කරනවා නම් මේ ස්කන්ධ ආයතන ධාතු වශයෙන් තේරුම් ගන්නවා නම් අන්න ඒ කෙනාට යෝනිසෝ මනසිකාරය තමයි ඇති වෙන්නේ. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය ඇති කරගත්ත කෙනා, ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරගත්ත කෙනා ධර්මාවබෝධය ලබන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපි කල්පනා කළ යුතුයි මේ තණ්හාව දුරු කිරීමේ සටනෙහි යෙදෙන්න ඕන. මේ තණ්හාව නිසා මේ පෝෂණය වෙන කෙලෙස් හරියට බෙරු තන වගේ වැඩෙන මේ කෙලෙස් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ උදැල්ලක් අරගෙන මේ උගුල්ලගෙන යන්න කියලා. මොනවද මේ කෙලෙස් නැමැති බෙරු තන? කෙලෙස් නැමැති මේ භයානක මාළුවා වැලේ මුල ගලවන්න. උදැල්ලක් අරගෙන ගලවලා මුලින්ම උපුටලා දාන්න. ඵලයට ගල් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ, හේතුව එහෙමම තියාගෙන. අපි මේ තණ්හාව නිසා ඇතිවෙන විවිධ ඵලයන්ට ගල් ගගහ යනවා. ඒ ගල් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. తాවකාලික සුවයක් ලැබුණට ජයග්‍රහණයක් හම්බෙන්නේ නැහැ. ජයග්‍රහණය ලැබුවා කියලා හිතෙන්න පුළුවන්, නමුත් ජයක් ලැබිලා නැහැ. දැන් බලන්න, දැන් මේ වර්තමාන කාලය ගත්තාම මේ වසංගත තත්වයකින් පීඩා විඳිනවා. ඉතින් මුඛාවරණ පැළඳගෙන අපි යනවා එනවා. අපි හිතමුකෝ කවදා හරි දවසක මේ වසංගත තත්වය නැත්තටම නැති වුණා කියලා. ඔන්න අපිට නිවේදනයකුත් එනවා ඊළඟට මුඛාවරණ ගලවලා දාන්න දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට දැන් ආයේ මැරෙන්න හේතු වෙන්නේ නැද්ද? දැන් කොරෝනා වලින් බේරුණා කියලා ආයේ මැරෙන්නේ නැද්ද? ඉතින් විවිධ රෝග ඇති වෙනවා. රෝග ඇති වුණාම මේ රෝග නිවාරණය කරන්න අපි බෙහෙත් ගන්නවා. ඒක ඇත්තයි. බෙහෙත් ගත යුතුයි. සුවපත් විය යුතුයි. හැබැයි ඊට පස්සේ යම්කිසි කෙනෙක් හිතනවා නම් ආයේ මං ලෙඩ වෙන්නේ නැහැ කියලා, ඒක වැරදි. ඊළඟට මේ බණ කියන මමත් බණ අහන ඔබත් ජීවිතේ මේ ගමන එනකොට 99 බේරිච්ච තැන් කොච්චර තියෙනවද? සමහරු කියනවානේ මම පාර පනිනකොට වාහනයක් වේගින් ආව, මම ඉස්සරහට අඩිය තිබ්බනම් අද මෙතන නැහැ, පස්සට අඩිය තිබ්බ නිසා හොඳයි. දැන් ඉස්සරහට අඩිය තිබ්බනම් මැරෙනවා, පස්සට අඩිය තිබ්බ නිසා බේරුණා. දැන් පස්සට අඩිය තියලා බේරිච්ච මම ආයේ මැරෙන්නේ නැද්ද? එතකොට එහෙනම් අපි කොච්චර ඵලයට ගල් ගහ හිටියත් ගල් ගහන්න වෙනවා. හැබැයි කොච්චර ඵලයට ගල් ගැහුවත් අපිට දිනන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව දිනන්න නම් ගහන්න ඕන තණ්හාවට. මුලින්ම පුටලා දාන්න ඕන. උදැල්ල අරගෙන මේ භයානක බීජේම නැත්තම් මේ මුලම අයින් කරලා දාන්න මහන්සි ගන්න ඕනේ. ඒ සඳහා තමයි විදර්ශනා වඩන්නට කිව්වේ. එතකොට යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නවා නම්, මේ සතර පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නවා නම්, මේ ගැඹුරින් දකින්න පුළුවන් නම්, ප්‍රඥාවෙන් ලෝකයේ දෙස දකින්න පුළුවන් නම්, විදර්ශනාව දකින්න පුළුවන් නම්, විදර්ශනාව වඩන්න පුළුවන් නම්,
අන්න ඒ භාවිතා කරපු සිතක් සහිත පුද්ගලයාගේ හිතේ කෙලෙස් වලට ඉඩක් හම්බෙන්නේ නැහැ. උපමාවකින් පෙන්නනවා නෙළුම් පත මතට වැටුණු දිය බිඳුව නෙළුම් පතෙහි නොරැඳෙන්නාසේ. නෙළුම් පත්‍රයට වැටෙන දිය බිඳුව රැඳෙන්නේ නැහනේ. අන්නේ නෙළුම් පතට වැටෙන දිය බිඳුව නොරැඳෙන්නාසේ යෝනිසෝ මනසිකාරය ඇති කරගත්ත මේ ලෝකේ යථාර්ථය තේරුම් ගත්ත පුද්ගලයාගේ සිතේ කෙලෙස් වලට ඉඩක් හම්බෙන්නේ නැහැ. කෙලෙස් වලට ඒ සිත වහගන්න බෑ. කෙලෙස් නැමැති මාළුවා වලට එතෙන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. කෙලෙස් නැමැති බෙරු තන වැඩෙන්නේ නැහැ. ඇයි අපි විදර්ශනාව නම් වූ උදැල්ලෙන් මුලින්ම උපුටලා දානවා. සප්පදාස තෙරුන් වහන්සේ ඒ කාර්යය සම්පූර්ණ කළා. ආනී සම්පූර්ණත්වයට පත් කිරීමෙන් ධර්මාවබෝධය ලබන්නට පුළුවන්කම ලැබුණා. සතර සතිපට්ඨානය ප්‍රගුණ කළා. සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවීම. අපි කාරණා හතරකට සිහිය පිහිටුවිය යුතුයි. මොනවද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කායානුපස්සන මේ ශාරීරික යථා ස්වභාවය ගැන. උපන්න වෙලාවෙ ඉඳලා මරණය දක්වාම ජරාවට පත්වෙන විදිය, මේ ශරීරයට සිදුවෙන දේ. ඊළඟට විඥානේ නිරුද්ධ වුණාට පස්සේ මම මේ තදින් අල්ලගත්ත කයට වෙන්නේ මොකද්ද? ඉදිමෙන විදිය, නිල් වෙන විදිය, පුපුරන විදිය, පණුව ගහන විදිය, සත්තු කඩාගෙන යන විදිය, පිච්චුව තලු වෙන විදිය, වැළලුවොත් පස් වෙන විදිය, මේ ගැන අපි දකින්න ඕන. එතකොට මේ කායානුපස්සනා වඩනකොට මේ ශරීරය තුල තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කොටස් මේ කියන එක මෙනෙහි කරන්න ඕන. වේදනානුපස්සනා, සුඛ වේදනා කියන්නේ මොකද්ද? දුක් වේදනා කියන්නේ මොකද්ද? අදුක්ඛම සුඛ වේදනා කියන්නේ මොකද්ද? මේ පිළිබඳව සිහිය පිහිටවන්න ඕන. චිත්තානුපස්සනා, සිතේ ස්වභාවය, සිතේ ඇතිවන සිතවිලි පිළිබඳව මනාව සිහිය පිහිටුවගෙන ඉන්න ඕන. මේ දැන් පහළ වෙන්නේ නරක සිතවිල්ලක්, එය පෝෂණය කළොත් මට සිදු වෙන්නේ අවඩක්. මේන් පහළ වෙච්ච සිතවිල්ල නම් හරිම වටිනවා, මේ පෝෂණය කිරීමෙන් මට වැඩදායක වෙනවා. මේ පිළිබඳව දකින්න ඕන, සිහිය පිහිටවන්න ඕන. ධම්මානුපස්සන, ධර්මාවබෝධය පිණිස හේතු වන, සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම පිණිස හේතු වන ඒ ධර්ම පිළිබඳව මෙනෙහි කිරීම, සිහිය පිහිටවීම. මෙන්න මේ කාර්ය තුල මනාව යෙදෙනවා නම් අන්න ඒ කෙනාට සැනසීම උදා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් සප්පදාස තෙරුන් වහන්සේට අවුරුදු 25ක් යනකම් ඇති කරගන්න බැරි වෙච්ච චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය, කෙලෙස් ප්‍රහීන කිරීමේ නොහැකියාව එතනින්ම දුරු කරලා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන කෙලෙස් වනසන්න පුළුවන්කම ලැබුණා. සප්පදාස තෙරුන් වහන්සේ කලකිරුණා. සියදිවි නසා ගන්නත් හිතුණා. ඊළඟට සිවුරු ඇරලා යන්නත් හිතුණා. එපා වෙලා ගියා. හැබැයි අන්තිම මොහොතේ හෝ සප්පදාස තෙරුන් වහන්සේට සැනසෙන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා විශේෂයෙන් මේ සප්පදාස තෙරුන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියත් එක්ක ඔබට දෙන පණිවිඩය කල් යන්න පුළුවන්. හැබැයි යහපතෙහි යෙදෙන්න, වීරවන්ත වෙන්න, වීරවන්තව කටයුතු කළත් සමහරක් විට කර්ම දෝෂ නිසා Tamanට ඒ බලාපොරොත්තු වන තත්ත්වවලටපත් වෙන්න බැරි වෙන්න පුළුවනි. එහෙම වුණාට ඔබේ වීරිය අතහරින්න එපා. යම් කිසි මොහොතකදී ඔබට ඒ වීරේ ප්‍රතිඵල භුක්ති විඳින්නට ලැබෙනවා. ඒ නිසා සසර ගමන සැපවත් කරගන්නට සප්පදාස මහරහතන් වහන්සේ වගේ මේ සසර ගමන අවසන් කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කාර්යය ඉටු කරන්න කියලා අනුදැන වදාළ ඒ ධර්ම මාර්ගයේ ගමන් කරලා ලබන ධර්මාවබෝධය සලසගන්න මේ උතුම් දම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දුරුතු පුර 15ක පොහෝදා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන උතුම් ධර්ම දේශනාව මේ හැමෝම සදහැසිතින් ශ්‍රවණය කළා.
මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස විශේෂයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන මොරටුව කොරළවැල්ල පස්වන පටුමග 76/11 බීලිපිනේ පදිංචි චාන්දනී කුමුදු කුමාරි විජේසිංහ මහත්මිය බලාපොරොත්තු වන පරිදි මීට වසර 35කට පමණ පෙර පරලෝ සැපත් PAT විජේසිංහ පියාණන්ට පරලෝ වශයෙන් පින් දෙන්නටත් වසර 12කට පමණ පෙර පරලෝ සැපත් WT ප්‍රේමවතී මෑණියන්ට පීටර් පෝල් ප්‍රනාන්දු පියාණන්ට එවැගේම වයලට් ප්‍රනාන්දු මෑණියන් ඇතුළු නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උතුම් පින් ඒ ඇත්තෝ අනුමෝදන් වෙත්වා. එවැගේම ධර්ම ශ්‍රවණය කළ කොයි කාගේත් නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෙහින් ආරක්ෂා කරත්වා. ජනවාරි මාසි 17 වන දින උපන්දිනය සමරන චාන්දනී කුමුදු කුමාරි විජේසිංහ මහත්මියගේ 55 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවපත්භාවය සැලසේවා. ඒ වගේම දෙසැම්බර් මාසි 19 වන දින ජන්මදිනය සමරන්නට යෙදුණු දයාබර ස්වාමි පුරුෂයාණන්ට පීලික්ස් ප්‍රනාන්දු මහත්මාට නිදුක් නිරෝගී සුවපත්භාවයේ කායික මානසික සුවය දෙවියන්ගේ රැකවරණින් අත්පත් වේවා. ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට පවුලේ පින්වතුන්ට ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි කාටත් සිත ශාන්තිය යහපත උදා වේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුක් නිමා කොට ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජනවාරි මාස 17 වන දිනට යෙදෙන චාන්දනී කුමුදු කුමාරී විජේසිංහ මහත්මියගේ 55 වන ජන්මදිනය වෙනුවෙන් සහ දෙසැම්බර් මාස 19 වන දින ජන්මදිනය සමරු දයාබර ස්වාමි පුරුෂයා වන පීලික්ස් ප්‍රනාන්දු මහත්මයාටත් ජන්මදින වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් චාන්දනී කුමුදු කුමාරී විජේසිංහ මහත්මියටත් පීලික්ස් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8
57යි 57යි 13. වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා